පියාණන්ගේද පුත්‍රයාණන්ගේද සදාත්මයාණන්ගේද නාමයෙන් ආමේන්. අපි කල්වාරියේ ඒ ගොල්ගොතා ප්‍රේමය ගැන මොහොතක් සිහි කරමු. බයාලින්දේට වාඩි වෙලා ඉන්න අපි හැමදෙනෙම මොහොතක් දැස් පියාගෙන සිහිපත් කරමු. උන්වහන්සේ කල්වාරියේ කර ආදරයට මේ මහා පරිත්‍යාගය අද දවසේ මහා ප්‍රේමයක් වෙලා අපට දැනෙන්න ගන්නවා. උන්වහන්සේගේ ආදරයයි රුධිරය හරහා ගලාගෙන ආවේ. මට විතරක් නෙවෙයි සකල බෙනේ සංහතියේම ගැලවීම උදෙසා ඒ රුධිරය ගලාගෙන ආවා. ඒ නිසා උන්වහන්සේට අද අපි ස්තුති කියන්න යන්නේ. ඒ උන්වහන්සේ කුරුසෙන් දුන්නු ආදරයට මගේ පව් බර නැති කරලා මට සැනසීම සුවය දානය කරන ස්වාමීන් වහන්සේගේ ආදරය. ඒ නිසා ඒ සෙනෙහස ගැන අද ගයලා උන්වහන්සේට අපි ස්තුති කරමු, ප්‍රශංසා කරමු මේ ගීතිකාව තුළින්. සෙනෙහස ගලා ගියා මට ආදරේ නිසා, රුධිරය ගලා ගියා මගේ පව් බර නිසා. සෙනෙහස ගලා ගියා, සෙනෙහස ගලා ගියා මට ආදරේ නිසා, රුධිරය ගලා ගියා මගේ පව් බර නිසා. ස්වාමිනේ සෙනෙහස ගලා ගියා. අද දවසේ සෙනෙහසෙන් ඔබ වහන්සේ යලි යලි අපිව පුබුදවන්න. උන්වහන්සේට කියන්න උන්වහන්සේ මං වෙනුවෙන් ඒ සිදු කළ සියල්ලටම ස්තුතියි කියලා මොහොත. ප්‍රේමවන්තේනි උන්වහන්සේ තුවාල දැරුවේ, ඒ ලේ දැරුවේ උන්වහන්සේ මං නිසයි. ඒ උන්වහන්සේගේ පිටේ තුවාල 150ක් දරාගෙන ශ්‍රී වන කැලල් ඒ ශරීරයේ පුරාවට 3800ක් විතර තුවාල ඔබවහන්සේ දැරුවේ මන් නිසයි. ලීටර් 6මාරක් ලේ ඔබවහන්සේගේ ශරීරයෙන් පිට වුණේ ඒ ඔබවහන්සේගේ ආදරය නිසා. ඒ නිසා ස්තුති කරමු මොහොතක් ස්වාමිනී. ඒ රුධිරයට ස්තුතියි. පෞකාර අප වෙනුවෙන් ඔබවහන්සේ සිඳහෙළුවා වූ ඒ රුධිරයට ස්තුතියි. පියාණනි අපිව සුවපත් කරන්න. ඔබවහන්සේගේ ආදරයෙන් අපිව නහවන්න. අද දවසේ ඔබවහන්සේ සිදු කළ ඒ සෑම දෙයකටම ස්තුති වේවා, ප්‍රශංසා වේවා, නමස්කාර වේවා. හාලෙලූයා. Thank you Jesus. අපි ගයමු සෙනෙහස ගලා ගියා. සෙනෙහස ගලා ගියා මට ආදරේ නිසා, රුධිරය ගලා ගියා මගේ පව් බර නිසා. සෙනෙහස ගලා ගියා මට ආදරේ නිසා, රුධිරය ගලා ගියා මගේ පව් බර නිසා. මේ ලෝකේ තියෙන බැඳීම් අතරින්, මේ ලෝකේ තියෙන සම්බන්ධතා අතරින් ආදර ජේසුනි ඔබ වහන්සේ මගේ අතර තියෙන සම්බන්ධකම තරම්, ඒ බැඳීම තරම් ලස්සන බැඳීමක්, සවිශක්තිමත් බැඳීමක්, ආදරණීය බැඳීමක්, කිසිම සීමාවක් නැතුව අපිට ආදරය කරන බැඳීමක් අපිට දකින්න නෑ, තේරෙන්නේ නෑ ශුදෝ ස්වාමිනී. ඒ හින්දා මින් ඉදිරියට ජේසු, මගේ ජේසු කාගේවත් නෙවෙයි ශුදෝ ස්වාමිනී. ඔබ වහන්සේ මගේ වෙන්නට යනවා, අපේ වෙන්නට යනවා ශුදෝ ස්වාමිනී. ඒත් එක්කම හැමෝම අඩුපාඩුකම් දකිද්දී
මගේ කිසිම අඩුපාඩුකමක් දකින්නේ නැතුව ඒ හැම අඩුපාඩුකමකටම අර්ථයක් දීලා වටිනාකමක් දීලා මං ගැන මෙච්චරට හිතන්න සීමාවක් නැතුව හිතන්න හැම අඩුපාඩුකමක්ම ඔබ වහන්සේගේ ආදරෙන් වහන්න ශුදෝ ස්වාමීනි. ඇයි එච්චර ආදරය කරන්නේ? ඒකයි මගේ තියෙන ප්‍රශ්නේ. ඒක අසාධාරණ ප්‍රශ්නයක් වුණත් ශුදෝ ස්වාමීනි. ඒ ආදරේ වැඩිකමට මට දැනෙන්නේ මට ඇහෙන්නේ ඒකයි. ඇයි මට මෙච්චර ආදරේ? මොකද්ද මගේ වටිනාකම ශුදෝ ස්වාමීනි? ඒ තරමටම ඔබ වහන්සේ මට ආදරෙයි. ඒ ආදරේ දැනෙනවා ශුදෝ ස්වාමීනි. හිස් වෙන තැන අඩුපාඩුකම දැනෙන තැන මට මාව එපා වෙන තැන ශුදෝ ස්වාමීනි. ඔබ වහන්සේ නිසා ඊළඟ හුස්ම ගන්න මට බලාපොරොත්තුවක් එනවා ශුදෝ ස්වාමීනි. ඒ නිසා නොවටිනා මට වටිනාකමක් දුන්නට ඔබ වහන්සේට ස්තුති මගේ ජේසුස්. හලෙලුයා හලෙලුයා ප්‍රශංසා මහිමය නමස්කාර. සමිඳුනි ඔබ මා ගෙන සිතන්නට මා සතු වටිනා කම කිමදෝ සමිඳුනි ඔබ මා ගෙන සිතන්නට මා සතු වටිනා කම කිමදෝ සිතාගන්න බෑ දිවිදුනි මාත මිතරම් ඔබ ආදරේ කියා මිතරම් ඔබ ආදරේ කියා සිනහස ගලා ගියා මට ආදරේ නිසා රුධිරය ගලා ගියා මගේ පව් බර නිසා. මගේ ප්‍රේමවන්තයින් සමහර වෙලාවට අපිට හරියට පැහැදිලි කරගන්න බැරි තැනක් තමයි අපේ සතුට අපේ දුක කොහෙන්ද එන්නේ කොහෙටද යන්නේ මම මොකක් එක්කද අරගල කරන්නේ මම මොකක් එක්කද ගනුදෙනු කරන්නේ කියන එක. සමහර වෙලාවට අපි ස්වාමීන් වහන්සේගෙන් කියනවා මගේ කඳුල අයින් කරන්න මගේ වේදනාව අයින් කරන්න ස්වාමීනි මගේ අරගලය අයින් කරන්න කියලා කියනවා. මේ අරගලය මගේ නෙමෙයි කියලා මම කියනවා. මේ අරගලය ඔබ වහන්සේ බාර ගන්න කියලා මං කියනවා. හැබැයි මගේ ප්‍රේමවන්තයනි උන්වහන්සේ අද අහනවා. උන්වහන්සේ අපිට කියනවා අරගලය ඔබේ නෙමෙයි. හැබැයි ඔබට තියෙන සතුටත් ඔබේ නෙමෙයි. ඔබේ ජීවිතේ පවා ඔබේ නෙමෙයි. ඔබට ලැබිලා තියෙන හැම දෙයක්ම ඔබේ නෙමෙයි. ඒ හැම දෙයකම අයිතිකාරයා මමයි. ස්වාමීන් වහන්සේ කියනවා ඔබ බාරකාරයෙක්. ඒ බාරකාරීත්වය ඇතුලේ උන්වහන්සේ ආරාධනා කරනවා අපිට උන්වහන්සේට ප්‍රසන්න විදිහට මේ සිද්ධි හසුරුවා ගන්න. අපේ හැඟීම් ටික හසුරුවා ගන්න. අපේ සිතිවිලි උන්වහන්සේට ප්‍රසන්න තැනකට ඔසවන්න. ඒ නිසා අද දවසේ අපි උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කරන්න යනවා. මම කිසිම වටිනාකමක් නැති කෙනෙක්. අඩුම තරමේ මගේ ජීවිතයේ අයිතිවත් මට නැති කෙනෙක්. හැබැයි ස්වාමිනී ඔබ වහන්සේ මේ මුළු මහත් ලෝකෙම මට දීලා, හුස්ම ටික දීලා ස්වාමිනී, මට ජීවත් වෙන්න තැනක් දීලා, මට ජීවත් වෙන්න අවශ්‍ය වටපිටාවක් දීලා, ඔබ වහන්සේ මගේ පවුල දීලා ශුදෝ ස්වාමිනී, මගේ ආදරය දීලා, ඔබ වහන්සේ මගේ ඇතුළට සතුට දීලා ස්වාමිනී, මට අවශ්‍ය හැම දෙයක්ම දීලා ස්වාමිනී. ඒ නිසා ඔබ වහන්සේට ස්තුතියි කියනවා. ප්‍රශංසා කරනවා. හාලෙලුයා හාලෙලුයා ස්තුතිය ඔබ වහන්සේට. ප්‍රශංසාය වශදෝ ස්වාමිනී. හාලෙලුයා 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 ප්‍රශංසාය වශ. හාලෙලුයා නමස්කාර වේවා. ඔබ මේ උසමදී මටම බාරදී යටත් කරන්නට මා කවුද? ඔබ මේ උසමදී මටම බාරදී යටත් කරන්නට මා කවුද? සත් සමුදුර සැම සතුන් කෙරේ අධිපති කමදුන් සමිදේ බලය දුන්නු දෙවිදේ.
සිනහස ගලා ගියා මට ආදරේ නිසා රුධිර ගලා ගියා මගේ පව් බර නිසා සිනහස ගලා ගියා අපි ගායමු සිනහස ගලා ගියා මට ආදරේ නිසා ජීසුනේ රුධිරය ගලා ගියා මගේ පව් බර නිසා මොහොත ප්‍රශංසාව ආකාරයෙන් ගොඩනගමු ස්තුති කරමුද ප්‍රේමවන්තේනි උන්වහන්සේගේ ආදරයට ස්තුති කරමුද උන්වහන්සේ මං ගැන හිතන නිසා ප්‍රශංසා කරමුද ඒ ආදරයට උන්වහන්සේ දුන්නු ඒ ආදරයට අපිව ගලවපු ආදරයට ස්වර්ගයේ දොරට විවෘත කරපු ආදරයට ස්වාමිනේ බලාපොරොත්තුවක් ඇති වුණු ආදරයට සැනසීම ඒ සතුට ප්‍රීතිය ඇති වෙන ඒ උන්වහන්සේගේ වරප්‍රසාද වූ ආදරයට ස්තුති කරමු hallelujah නමස්කාර වේවා we praise you Lord thank you for your blood Lord shed upon us Lord thank you Jesus hallelujah hallelujah thank you Father we praise you Father hallelujah hallelujah namaskar veva sudi swamini mekidi appa swamin vara Jesus Christus වහන්සේ උදෙසාම අපට ලැබේවා ආමේන් අයිබෝන් ජේසු පිටයි මගේ ආදරණීය ප්‍රේමවන්තයනි අද දවසෙත් අපි සූදානම් වෙලා ඉන්නවා මා වැඩසටහන හරහා ඔබ මගේ අතුලාන්තය අවදි කරගන්න විශේෂයෙන්ම මේ මා කියන කෙනා ගැන අපි මේ වැඩසටහන් ගානක ඉඳන් දැන් කතා කරගෙන එනවා මා කොයිබටද කියලා අපි කතා කරා එතකොට මාගේ තියෙන අරමුණු බලාපොරොත්තු කොහෙටද යන්න ඕනේ කවුද මම කියන දේ අපි පැහැදිලි කරගෙන එනවා ඉතින් මේ යන කතිකාවතේ අපි පටන් ගත්ත අලුත් මාර්ගයක් ඒ තමයි අපි මේ සුවිශේෂය ඇතුලේ මාව හොයාගන්න එක. සුවිශේෂය කියලා කියන්නේ අර මේ මම දන්න තරමින් පියතුමන්ලා උපදෙස් දෙන්නේ බයිබලයේ මුලින්ම කියවන්න පටන් ගන්න කෙනෙක්ට සුවිශේෂය කියවලා පටන් ගන්න කියන. ඊට පස්සේ තමයි අනිත් පොත් වලට යන්නේ කියලා කියන්නේ. ඉතින් සුවිශේෂය නැත්තම් බයිබලේ නෑ වගේ දෙයක් නේ තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ සුවිශේෂය ඇතුලේ මාව අපි මොකද කරන්නේ අපි මාව කඩාගෙන බිඳගෙන මේ වචන ඇතුලේ මාව හරියට ගොඩනගා ගන්න උත්සාහයකයි ඉන්නේ. ඉතින් ඔබට ආරාධනා කරනවා අද වැඩසටහන ආරම්භ කරන්න කලින් ඔබේ බයිබලය අරගෙන රූපහානි ඉස්සරහා වාඩි වෙන්න. එහෙම නැත්නම් ඔබ ජංගම දුරකථනයෙන් නම් මේක බලන්නේ, YouTube එකෙන් නම් බලන්නේ, අන්තර්ජාලයෙන් නම් බලන්නේ. ඔබට ආරාධනා කරනවා මේ ෆෝන් එකේ හරි බයිබලය තියෙනවා නම් පොඩ්ඩක් ඇප් එක ඕපන් කරගන්න කියලා. මොකද ඔබට ලේසි වෙයි මේක පැහැදිලි කරගන්න පියතුමත් එක්ක කතිකාවතේ. ඉතින් අද දවසේ අපි විශේෂයෙන්ම කතා කරන්න යනවා මේ අපි හොඳටම දන්න උපමාවක් අපි නිරන්තරයෙන් අහන උපමාවක් සහ පියතුමල්ලා දේශනාවලට නිතර උදාහරණ ගන්න උපමාවක්. මේ පොහොසත් තරුණයාගේ උපමාව. මේ උපමාව අද අපි උපුට ගන්නේ සුදෝ මාර්ක් සුවිශේෂයේ 10 වෙනි පරිච්ඡේදයෙන් 10 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි වගන්තියෙන් තමයි මේ කතාව පටන් ගන්නෙ. 17 වෙනි වගන්තියේ ඉඳන් 31 වෙනි වගන්තිය වෙනකම් ඔබට පුළුවන් පෙරලා ගන්න මාර්ක් සුවිශේෂයේ 10 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි වගන්තියේ සිට 31 වෙනි වගන්තිය දක්වා අද අපි කතා කරන්න යන්නේ. ඉතින් අර මේ අර කතාවට කියන්නේ අර මේ පොහොසත් කෙනෙක්ට ස්වර්ගයට යන එක හරියට ඔටුවෙකුට ඉදිකඩු මලෙන් එහාට යනවා වගේ කියලා. ඉතින් ඔන්න ඔය කතාව වෙන්නේ මේ උපමාව ඇතුළේ ඉන්නේ. ඉතින් මේ ගැන අද දවසේ වැඩිදුරටත් පැහැදිලි කරගන්න යනවා. ඉතින් කතාව අවසානයේදී අපි බලමු අපේ ජීවිත කොයි විදියට කොයි පැත්තකට කොයි වගේ දර්ශනයකට කොයි වගේ අතුලාන්ත සිතිවිලි ගොඩකට මුහු වෙලා තියෙයිද මිශ්‍ර වෙලා තියෙයිද කියලා. ඉතින් අදත් සුපුරුදු විදිහට මම බොහොම ගෞරවයෙන් පිළිගන්න කැමතියි කුරුණෑගල පදවියේ විශ්වාස ප්‍රවර්ධන කමිටුවේ ගරු උපාධ්‍යය පියතුමන්ව ගරු නිරෝෂන් ජයකොඩි පූජා ප්‍රසාදින් වහන්සේ. ජේසු වීරයි පියතුමනි. වහන්සේ බොහොම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අද දවසේ අපේ සහායට ගායනයෙන් වාදනයෙන් එකතු වුණා සුපුරුදු විදිහටම මසිත් සහෝදරයා. ඉතින් ඒ වගේම තමයි අද දවසේ චතුර සහෝදරයාත් එකතු වෙලා ඉන්නවා. ජේසු වීරයි. චතුර මං හිතන්නේ අපි මේ සුවිශේෂය කියවලා ආරම්භ කරමු නේද? හොඳයි. අපි
10 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි වගන්තියේ සිට තිබුණ චරිතය 23 වෙනි වගන්තියේ ඉඳලා උච්චාරණය කරනවා. අරක අපිට පුරා කතාව අපි හැමෝම දන්නවා. පුරෝගතනේ ඒක දන්නවා. අපි මේ පිළිබඳවත් කතා කරමු. 10 වෙනි පරිච්ඡේදයේ 23 වන වගන්තියේ සිට එවිට ජේසුස් වහන්සේ අවට බලා ධනවතුන්ට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීම කොතරම් දුෂ්කරදැයි ශ්‍රාවකයන්ට වදාළසේක. ශ්‍රාවකයෝද එය අසා විස්මයටපත් වූහ. ජේසුස් වහන්සේ නැවතත් මෙසේ වදාළසේක. දරුවෙනි, දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීම කොතරම් දුෂ්කරද? ධනවතෙකුට දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට වඩා ඔටුවෙකුට ඉන්දිකටු මලින් රිංගා යාම පහසුය. ඔහු අතිශයින් මවිත වී එසේනම් ගැලවීම ලැබිය හැක්කේ කවරෙකුට දැයි ඔවුනොවුන් අතර කියාගත්හ. ජේසුස් වහන්සේ ඔවුන් දෙස බලා මිනිසුන්ට නම් එය කළ නොහැකිය. දෙවියන් වහන්සේට එසේ නොවේ. දෙවියන් වහන්සේට සියල්ල කළ හැකියයි වදාළසේක. පේදුරු කතා කරමින් බලන්න, අපි සියල්ලම අත්හැර දමා ඔබ අනුව ආවෙමුයි කීය. ජේසුස් වහන්සේද සැබවින්ම මම ඔබට කියමි, මා නිසාද සුබ අස්න නිසාද ගේදර හෝ සොහොයුරන් හෝ සොහොයුරියන් හෝ මව හෝ පියා හෝ දරුවන් හෝ ගම්බිම් හෝ අත්හල කවරෙකු වුවද ඔහු දැන් මේ කාලයේදීම 100 ගුණයක් ගේදොරද සොහොයුරන්ද සොහොයුරියන්ද මව්වරුන්ද දරුවන්ද ගම්බිම්ද ඒ සමග පීඩාද එන යුගයේදී සදාතන ජීවනයද නොලබා නොසිටින්නෝය. ඒත් ප්‍රථමයෝ බොහෝ දෙනෙක් අන්තිමයෝද අන්තිමයෝ ප්‍රථමයෝද වන්නෝයයි වදාළසේක. වැඩි අපි අටුවාටිකා කියන්නේ නැතුව මම පියතුමන්ගේ මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. අර එසේනම් ගැලවීම ලැබිය හැක්කේ කවරෙකුටද පියතුමනි? එතකොට මේක සමහර තැන්වලදී සමහර අය මේක වරදියට වටහා ගැනීම තියෙනවා මේක. අපි මේ වගේ පුංචි දේවල් සාකච්ඡා කරපුවාම අපිට යම්කිසි එකගතාවයකට ඒ වගේ යම්කිසි අවබෝධයකට එන්නට පුළුවන්. එතෙම ඔය පෝසතෙකුට ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙනට වඩා ඔටුවෙකුට ඉදු කටුමලින් යන්න පුළුවන් කියන කතාවේ විවිධ අර්ථකථනයන් තියෙනවා ඉතිහාසික පසුබිම් එක්ක. එක අර්ථකථනයක් තමයි ජෙරුසලම් දේවමාලිගාවට යන්න ප්‍රධාන දොරටුවක් ලොකු දොරටුවක් තිබුණේ, අනිත් එක අප්‍රධාන පොඩි දොරටුවක් තිබුණේ. ඉතින් හුඟක් වෙලාවට ප්‍රධාන දොරටුවෙන් තමයි ජනතාව යන්න පුරුදු වෙලා හිටියේ. නමුත් ඒ දොරටුවෙන් රජුරු සහ ප්‍රභූවරුන් යන නිසා ඒකේ සත්තු ගෙනියන්න දෙන්නේ නැහැ. එතකොට පුංචි දොරටුව තිබුණේ ඔටුවන්ට යන්න. එතන ඔටුව බඩු මුට්ටු ගෙනල්ලා ඔටුවන්ගේ තමයි බඩු මුට්ටු ගෙනියන්නේ. ඉතින් ඔටුවට යන්න තිබ්බේ ඒකට. ඇත්තට මේ දොරටුවට කියපු නම තමයි ඉදු කටුමල කියන එක. එතකොට දැන් ඔටුවෙක් ඉදි කටුමලෙන් යන්න බෑ බඩු මුට්ටුත් එක්ක. ඒ නිසා ඔටුවාගේ නිකන් ගේන්නේ නැහැ, බඩු මුට්ටු පුරවලා ගේන්නේ. ඒතර මේ බඩු මුට්ටු ටික ගලවලා බිමින් තියලා ඔටුවා විතරක් අමාරුවෙන් ඒ දොරෙන් දාන්න පුළුවන්. ඉතින් ඒකට තමයි ඔය කිව්වේ ඉදි කටුමලෙන් යන්නේ. ඉතින් ඔටුවා දේවමාලිගාව ඇතුළට යන්න නම් මේ ඉදි කටුමල කියන චූටි දොරටුවෙන් යන්න නම් ඔහුගේ බඩමුට්ටු ටික ගලවලා බිමින් තියන්න. ඒතර ඕකේ එක අර්ථයක් තමයි ලෞකිකත්වයේ බිමින් තිබ්බේ නැත්තම්, ලෝකේ දේවල් බිමින් තිබ්බේ නැත්තම් ස්වර්ග රාජ්‍යයට ඇතුල් වන්න අමාරුයි කියන එක. ඒක තමයි ගම්මේ වෙන ප්‍රධාන අදහස. ඒක නිසා එතකොට දැන් අපි කියමු පෝසත්යයි කිව්වේ ගොඩක් දේවල් රැස් කරගෙන ඒකට වහල් වෙලා ඉන්න අයට. එතකොට මෙහෙම කියපු ගමන් කට්ටිය හිතෙනවා සල්ලි තියෙන යමක්කමක් තියෙන අයට ස්වර්ගයට යන්න බෑ කියන එක. එතකොට කවුද පෝසත් කියලා අපි ඉදිරියට කතා කරන්න වෙනවා. එතනම සැබවින්ම පෝසත් කවුද? පෝසත්යයි කිව්වේ වහල්කම් තියන අය. ඒ කියන්නේ මුදල් හදල්, තාන්න මාන්න, වතුපිරි සියල්ලම අපේ වහල්ලුයි. ඒව අපට ඕනේ. මුදල් හදල් ඕනේ. නේ? එතකොට යාන වාහන ඕනේ. ඒක අපේ වහල්ලු. හැබැයි අපි වහලෙක් වුණොත් එදාට ඒ දේවල් අපිව වහලෙක් කරගන්න. ඒතකොට මිනිස්සු දැන් මුදල් අපේ වහලෙක්, අපිට ඕන විදිහට වියදම් කරනවා, අපි හම්බ කරලා වියදම් කරනවා. ප්‍රශ්නයක් නෑ. ටික කාලයක් යද්දි මුදලේ වහලෙක් බවට මමපත් වෙනවා, මිනිස්සයාපත් වෙනවා. එතකොට ඕනෙම පාපයක්, ඕනෙම අපි කියන ජරා වැඩක් කරලා මුදල් උපයන්න ගන්නවා. ඇයි මම මුදලේ වහලෙක්. හැබැයි මුදල මගේ වහලෙක් වෙන්න ඕන. එතකොට ඒක දුප්පත්ද පොහොසත්ද කියන ભેදයක් නෑ. එතකොට හුඟක් අය ගත්තාම පොහොසත්.
ඇයි ඒ තියෙන දෙයට වහල් වුණොත් ඔහු පෝසත් කෙනෙක්. ඉතින් ස්වර්ගයට යන්න බෑ තමයි පෝසත් අයට අන්න ඒ පෝසත්කම තමයි මෙතන කතා කරන්නේ. ඉදිරියට අපි කතා කරමු අනිත් පෝසත්කමත් ගැන. චතුර මේ පියතුමා දැන් කියපුවකින් මට තේරිච්ච දේ ඔබ ඔටුවෙක් වෙන්න හැබැයි පිටේ බඩු බැඳගන්න ඔටුවෙක් වෙන්න එපා කියන එක. එහෙම වුණොත් ඉදිකටු මලෙන් එහාට යන්න වෙන්නේ නැහැ කියන එක. දැන් මේ කතන්දරයට එන්න කලින් මේක ගලපන්න පුළුවන් මේ චරිත අපිට දැන් මේ පොහොසත් තරුණයාට ස්වාමීන් වහන්සේ දෙන පිළිතුරත් එක්ක උට කියනවා වේදුමිනි දැන් මේ ඔහු ප්‍රශ්න කරද්දි මේ කතා කරද්දි යහපත් ගුරු දේවේනි සදාතන ජීවනයේ උරුම කරගන්නා පිණිස මා කුමක් කළ යුතුදයි උන්වහන්සේකින් අහනවා. උන්වහන්සේ ඔහුට කියනවා ඔබ ආඥා දන්නේහිය මිනී නොමරන්න කාමමිත්‍යාචාරය නොකරන්න සොරකම් නොකරන්න බොරු සාක්ෂි නොකියන්න වංචා නොකරන්න නුඹේ පියාටත් මවටත් ගෞරව කරන්න කියලා කියනවා. ඊට පස්සේ ඔහු උත්තර දෙමින් ගුරු දේවියනි මම මේ සියල්ල යෝන් වී සිටම ආරක්ෂා කළෙමි කියලා ඔහු පිළිතුරු දෙනවා. ඊට පස්සේ ජේසුස් වහන්සේ උදෙස බලා ඔහු කෙරෙහි මෙත්සිට වඩා ඔබට ඒක අඩුපාඩුවක් ඇත. යන්න ඔබ සතු සියල්ල විකුණා දිලිඳුන්ට දෙන්න ස්වර්ගෙහි ඔබට සම්පත් ඇතිවන්නේ. එතකොට පියතුමිනි දැන් ස්වාමීන් වහන්සේ මෙතෙන් අදහස් කරන්නේ පොහොසතෙක් සතුව තියෙන ගුණාංග අතරින් ස්වර්ග රාජ්‍යයට යන්න මේක බාධාවක් කියන කාරණාවනේ. ඔහුට පමණට වඩා තිබීම. සමහර වෙලාවට පමණට වඩා තීති සමහරලාට ඒකේ එල්බගෙන ඉඳලා ඒක ඇබ්බැහිවීමක් දක්වා පරිවර්තනය වෙලා ඒකෙම මත් වෙන්න අරගෙන ඒක ඔස්සේම ජීවිතේ ඉස්සරහට යනවා. එතකොට පොහොසත් වීම වරදක්ද? මේ සාමාන්‍ය ලෝකේ ටිකක් වැඩිපුර මුදල් ටිකක් තිබීම වරදක්ද කියන කාරණාව මම දැනගන්න කැමතියි. එතෙම පොහොසත්කම වරදක් නෙමෙයි. ස්ථීර මේක කියන්න ඕන. පොහොසත්කම කිව්වේ මේ අපි කියන මැටීරියල් රිච්නස් අපිට ලෝකේ තියෙන දේවල් ආර්ථිකමය අතින් ශක්තිමත් වීම වරදක් නෙමෙයි. හැබැයි එතනදී අපිට බලන්න තියෙන්නේ මේ පොහොසත් තරුණයා නම් ඒ ඔහුට තිබ්බ දේවල් වල වහලෙක්. ඒ කියන්නේ දෙවියන් වහන්සේට වඩා ඒක ලොකුයි. ඒකයි ඔහුට වෙලා තිබෙ ස්වර්ගයට එන්න බැරි. දෙවියන් වහන්සේට වඩා තමා සන්තක සියල්ල ගැන ඔහුට විශාල විශ්වාසයක්, ඇල්මක්, බැඳීමක් තිබුණා. එතකොට ඔහුට ස්වර්ගයට යන්න බෑ. ඒක සරලවම පොහොසත්කම යම් කිසි කෙනෙකුට මුදල් ගොඩක් තියෙනවා නම් අනිත් අයට වඩානේ. ඒකෙදී අදහස් කරන්නේ ඔහුට සමහරවිට ඔහුගේ කැපකිරීම තමන්ගේම සහයෙන් මුදල් හම්බ කරගත්තු අය ගොඩක් ඉන්නවා. සමහර අයට ඔහුගේ පවුල් වලින් ඒ උරුම වෙච්ච මුදල් හදලා තියෙනවා. ඒතකොට ඒවා වැඩිපුර තියන අය ඒක වැඩිපුර දෙයක් කරන්න ඕනේ. ඒ තමයි ඒක අනිත් අයට බෙදලා දෙන්න කියන්නේ මෙන්න මෙහෙමයි. ආර්ථිකම වශයෙන් වර්තමානයේ කතා කරනවා නම් සුදෝ සභාව ගන්නන්නේ ඔබට වැඩිපුර මුදල් තිබෙනවා නම් ඒ ආයෝජනය කරන්න. ඒතකොට තව කීප දෙනෙකුට මේ පවුල් කීපයකට රැකියාවන් ලැබෙන අවස්ථාව ලැබෙන. ඒ කට්ටිය ජීවත් වෙනවා. ඒතකොට ඒකයි පාපයක් නැත්තේ. හැබැයි කවුරු හරි සල්ලි ගොඩ ගහගෙන ඉන්නවා මහා පාපයක්. ඒ ඇයට ඇත්තටම ස්වර්ගයට යන්න බෑ. මොකද more are given and more expected. ගොඩාක් ටැලන්ට් ලැබිලා තියෙනවා හුඟක් අයට. එයාලගෙන් ගොඩක් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙනවා. ඒතකොට ඒ අයට දුන්නු ටැලන්ට් අපි ආයෝජනයක් කළොත් අනිත් අයට මේක තව මිනිස්සු ගණනකට මේ රැකියාවන් අවස්ථාව උදා වෙනවා. එතකොට පාපයක් වෙන්නේ නැහැ. ඒක වරප්‍රසාදයක් වෙනවා. ඔහුට ලැබුණා තිබෙන වස්තුව ලෞකික වස්තුව පවා වරප්‍රසාදයක් වෙන්න ගන්නවා. එතකොට ඒක නිසා ඕනේ ආයෝජනය කරලා පොදු යහපත තකා දෙයක් කරොත් ඇත්තට මේක වාසනාවන්තයි. එහෙම නැතුව තමන් ගොඩ ගහගෙන හොරෙන් හංගගෙන විශාල මුදල් සංඛ්‍යාවන් තියාගෙන ඉන්න අයට ස්වර්ගයට යන්න බෑ ස්ථීරව. මේ ප්‍රශ්න කරනවා. ඔව් මං කිව්වේ දැන් චරිතර සුද්ධ ස්වභාවය අපිට මුල් ස්වභාවවල ලක්ෂණ ගන්න කිව්වම ඔය 50 අපි දැන් කතාන සියල්ල පොදුවේ තබාගත්තයි කියන කාරණාව පැහැදිලි කරනවා. දැන් වර්තමාන සමාජයේ පියතුමිනි දැන් චරිත අපි පැහැදිලි මේ දෙවියන්ට දෙන්න කැමති ගොඩක් අය. පල්ලියට දෙන්න කැමති නේද? අර ගොඩ නැගිල්ල හදන්න තීන්ත ගන්න වෙන්න පුළුවන් මේක අලුත් වැඩියා කරන්න පල්ලියට දෙන්න කැමති. ඊට පස්සේ නම් ලිස්ට් එකේ එතකොට නෝටිස් බෝඩ් එකේ ටිකක් යනවා. ඒකත් ඔක්කොම හරි. හැබැයි දිලිඳුන්ට දෙන්න අකමැති. දැන් අපි ඇයි පියතුමිනි එතෙන්ට අපිපත් වෙන්නේ? ඇයි? ඔව් චතුර ඒකට මම එක කොටසක් එකතු ගන්න ඕනේ. මේ දැන් පියතුමිනි අපි අහලා තිනවා දැන් 110 දෙන කතාව. දැන් අපි ඒක දසයෙන් කොටස අපි පල්ලියට දෙනවා. පියතුමෙක්ට දෙනවා. නේද? ඒ දසයෙන් කොටස අපිට පුළුවන් ද දිලින්දෙක්ට දෙන්න. එතකොට ඒක හරිද? කියන්නේ දසයෙන් කොටස මම පල්ලියට දෙනවා හරිද? ජේසු වෙනුවෙන්නේ. ජේසු කියනවා බඩගින්න ඉන්න ඔබට කන්න දුන්නා. අඳින්න නැතුවට ඔබට අඳින්න දුන්නා. ඒ නිසා මම මේ දසයෙන් කොටස දෙනවා දිලින්දෙක්ට.
මේක පැහැදිලි කරලා දෙන්න මේ චතුර කියපු දේත් එක්කම. ඔව් එකක් තමයි දෙවියන් වහන්සේට දෙන දේ දෙවියන් වහන්සේට දෙන්න ඕනේ. ඒක නිසා මේ වඩා හොඳ සාමාන්‍යයෙන් දශයෙන් කොටස දේවස්ථානයේ පියතුමාට හුඟක් අය දෙනවා. ඒක වඩා වැදගත්. නමුත් ඒ දිලිඳු කෙනෙකුට දීමත් ඒකේ වරදක් නැහැ. නමුත් ඉස්සෙල්ලා දෙවියන් වහන්සේට දෙනවා. සමහර වෙලාවට මේ පියතුමාට දුන්නාම උන්වහන්සේගේ යටින් යන දූතකාරය ගොඩක් වෙනස් ඇති. මොකද දැන් අපි කියමු පෞද්ගලිකව අපට හම්බෙන දිලිඳු අය ඔබට හම්බෙන අයට වඩා වැඩි. අනිත් අය රහසිගතවම හම්බෙනවා. සමහර අය ඉන්නවා මේ අපේ සමාජය අපිත් එක්කම ඉන්න ඒත් විශාල දිලිඳු භාවයන් වල ඉන්නවා. එතකොට ඒ දිලින්දන් කියනට වඩා දසයෙන් කොට දෙවියන් වහන්සේට තමයි වෙන් කරන්නේ. ඒක දෙවියන් වහන්සේට දෙන එක තමයි අපි සාමාන්‍යයෙන් කරන්නේ. ඒක තමයි සාමාන්‍ය සම්ප්‍රදාය එහෙමයි. දේවස්ථානෙට දෙන එක තමයි කරන්නේ. කවුරු හරි හිතනවා නම් දේවස්ථානට යන්න බෑ. නමුත් මට හම්බුන වෙලාවේ මම මේක දිලිඳු කෙනෙකුට දෙනවා කියලා ඒකෙත් වරදක් නැහැ. නමුත් සාමාන්‍යයෙන් දසයෙන් කොටස කියන්නේ දෙවියන් වහන්සේට වෙන් කරන කොටස. මොකද උන්වහන්සේටයි මේ පොළව ඒ වගේ මේ පළදරන සියල්ල සහ මනුෂ්‍යයාගේ බුද්ධිය සියල්ලගේම අයිතිය තියෙන. එතකොට අපි උන්වහන්සේට ණය ගැති. ඉතින් අපේ ණය ගැති භාවයේ එක ක්‍රමයක් තමයි මේක දසයෙන් කොටසක් දෙනවා. පොදු යහපත තකා දෙන්නත් පුළුවන් ඒක. මොකද පල්ලියේ සංවර්ධනය උදෙසා දෙන්නත් පුළුවන්. ඉතින් එකක් තමයි අනිත් එක මේක බෙදා ගැනීමේදී අපි කියනවා අපිට තියෙන දේවල් අපි බෙදා ගන්නවා. හැබැයි අපි දකිනවා මේ බෙදා ගැනීමේදී නම් කිතුණුවන් තුළ විශේෂ මේ ඇල්මක් විශේෂ දෙයක් වුන් ගාව තියෙනවා බෙදා ගැනීමේදී. පොදුවේදී ඇත්තටම. අර පෞද්ගලිකව අනිත් අයත් එක්ක මුසු වෙද්දී හුඟක් වෙලාවට බෙදා ගැනීම අඩුවකුත් පවතිනවා පෞද්ගලිකව. ඇයි ඒ හුඟක් වෙලාවට අර අපි පේන්න කරන්න ආසයි. නමුත් නිහඬව කරන්න ටිකක් මැලි. හැබැයි අපි මේ කොරෝනා යුගයේදී නම් මම දැක්ක අත්දැකීම තමයි හුඟක් අය කිතුණුව අනිත් අයට උදව් කරගත්තා. කිතුණු සංඝවල ඇතුළේ කැම බීම එහෙම දීලා. ඒක නිසා මේ බෙදා ගැනීම කියන කාරණේදී මේ Tamanට තියෙන ධනය නිකම් බෙදා ගන්නට වඩා ආයෝජනයකින් බෙදා ගැනීම ඒක තමයි ආර්ථික වශයෙන් මේ යුගයේ අපි දැන් බුද්ධිමත් අය එතකොට අපිට තේරෙනවා ආයෝජනයකින්ම බෙදා ගන්න එක තමයි අනිත් අය අතර Tamanට තියෙන දේ බෙදා ගන්නවා කියන්නේ. අපි කියමු අපිට තියෙන දක්ෂතාවයකින් අපි ගොඩක් මුදල් හම්බ කරලා ඒ වගේ හුඟක් දිලිඳු අයට අනිත් අයට උදව් උපකාර කරන්න පුරුදු වෙනවා. දැන් මම දැකලා තියෙනවා දැන් ලෝකේ ධනවත්ම 10 දෙනාගෙන් එක්කෙනෙක් වන ඔය වරන් බුෆේ කියන කෙනා එයාගේ 75%කට වඩා මේ 90%ක් කිට්ටු වෙන්නම එයාගේ මුළු වත්කමෙන්ම කොටස් යන්නේ දිලිඳු අය උදෙසා කියලා. ඉතින් ඒ වගේ අර Tamanට තියෙන දෙයින් ඕන ඒක නම් වෙනම වෙන් කරලා ආයෝජනයක් නෙවෙයි ਉਹ වෙන් කරලා. ඉතින් ගොඩක් සැලේ තියෙනවා නම් වෙන් කරන එක හොඳයි. නමුත් යමක්කමක් තියෙන අය මේ ආයෝජනාත්මක ලෙස බෙදා ගැනීම ආයෝජනය කරලා බෙදා ගැනීම ගොඩක් වටිනවා. ඒ වගේම බෙදා ගැනීම කියන එකත් වටිනවා සහෝදර සංඝයන් එක්ක කතා බහ කරලා අඩුපාඩුවක් තියෙනවා නම් මේ හැකිනම් ඒ ණය මුදල දෙනවා ණය මුදල් ගන්නවා. නමුත් ගිනි පොලියට දෙන්න නෙමෙයිනේ උදව්වක් වශයෙන් දෙන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා බෙදා ගැනීමේදී. නැත්නම් අපි හුඟක් වෙලාවට හිතනවා බෙදා ගැනීමේදී දැන් මට තියෙන සේරම දුන්නාම ඊට පස්සේ කොහොමද මම ජීවත් වෙන්නේ? ඒකත් නෙමෙයි ස්වාමීන් වහන්සේ කියන්නේ සබාව මේක මේ යුගයට අලුත් කරලා උගන්වලා තියෙනවා. මේ යුගයට කොහොමද මේ උන්වහන්සේ කියන දේ අපි යාවත් කාලීන කරගන්නේ. එතකොට මේ වචනය තුලින් අපි කරන්නේත් ඒකයි. මේ යුගයට මේකේ තියෙන පණිවිඩය යාවත් කාලීන කරලයි අපි අදහගෙන ඒක බුද්ධියට ඔලුවට දාගන්නේ. නැත්තම් මේක තියෙන්නේ එදා අදහස. නමුත් මේ යුගයට ගැලපෙනවා. කොහොමද ගැලපෙන්නේ කියලා තමයි අපි මේ සාකච්ඡාවෙන් කතා කරගෙන යන්නේ. මේ චතුර දැන් අපි කල්පනා කරොත් මේ මට වැඩිපුර යමක් තියෙනවා පියතුමා කිව්වා වගේ මට වැඩිපුර යමක් තියෙන දෙයක් මම බෙදා ගන්නවා. නැවතර මට වැඩිපුර යමක් තියෙන දේ බෙදා ගැනීමද වටින්නේ මට තියෙන දේ බෙදා ගැනීමද? මම හිතන්නේ මට තියෙන පුංචිම දෙයක් වුණත් ඒක බෙදා ගන්න එක වටිනවනේ. එතකොට දැන් මෙතනදී මම හිතන පියතුමා අහන්න ඕනි ප්‍රශ්නෙට ගෙනල්ලා නතර කරා. දැන් අපිට දැන් මේ ජේසු මේ කිව්වට පියතුමනි දැන් උංග බෙදා ගන්න තියෙන දේ බෙදන්න දිලිඳුන්ට දෙන්න ගොඩ ගහ ගන්න එපා. එහෙම කිව්වට මිනිස්සුන්ට එන ප්‍රශ්නය තමයි
තව අවුරුදු 5කින් මම කොහොමද ජීවත් වෙන්නේ? මට තව අවුරුදු 5කින් මෙන්න මේ දේවල් ටික තියෙනවා මම කොහොමද ඒවා කරන්නේ? මට මෙන්න මේ අරමුණ තියෙනවා ඒක කොහොමද කරන්නේ? එතකොට ඒ තැන් වලට යන්න මට සල්ලි ඕන වෙනවා. ඒ නිසා තමයි මම මේ එකතු කරගන්නේ. හරිද? දැන් එතකොට මට හිතෙනවා චතුර අපි අපිට ජීවත් වෙන්න අවශ්‍ය ප්‍රමාණය තියාගෙන ඉතුරු ටික අපි දැන් අර පියතුමා කියපු දේ පටන් ගද්දිම ඒ කියන්නේ අපේ දෙවියන් වහන්සේ මත යැපීම 100ට ගාණක් නැති වෙලා. කියන්නේ අපි යැපෙන්නේ අර බැංකු පොත මත. කියන්නේ තව අවුරුදු 10කට හැබැයි මම මගේ ජීවිතේ ප්ලෑන් කරනවා බැංකු පොතක් මත ඉඳගෙන. පොලිය මත ඉඳගෙන. ෆික්ස් ඩිපොසිට් එක මත ඉඳගෙන. එතකොට මගේ දෙවියන් වහන්සේ මත යැපීම කොහෙටද කියලා තියෙනවා. අර උන්වහන්සේ කියනවානේ මේ අහසේ ඉන්න කුරුල්ලෙක් මන් දන්නේ නැද බිමට වැටෙන්නේ නැත්තම් ඔබ මට ඊට වඩා වටිනවනේ. ඔබ එක හිස කෙස් ගහක්වත් මන් දන්නේ නැද බිමට වැටෙන්නේ නැහැ. එහෙම දෙවියන් වහන්සේ කියද්දි මේවා මේ වචන වලට විතරක් සියාලා දෙන්නේ ඇයි පියතුමිනි? අපිට බැරි ඇයි සම්පූර්ණ අපේ ජීවිතය දෙවියන් වහන්සේ මත යැපෙන ජීවිතයක් බවට පත් කරගන්න? හුඟක් වෙලාවට අපි දැක්කා මේ සමහර අය මේක දන්නවත් ඇති කුරුණෑගල තිබුණා ලොකු බැංකුවක්. ඒ බැංකුව එක පාරටම කඩා වැටීමකින් ඒක වහන්න සිද්ධ වුණා. ඒ වෙනකොට කීප දෙනෙක්ම සිය දිවි නසාගෙන මැරුණා. ඒක හේතුව ඇයි කියලා අද මෙනෙහි කරලා බැලුවොත් මම ඉතුරු කරගත්තු දේ ඒ මුදල් හදල් මත මගේ ජීවිතය තීරණය කළා. ඒකට මගේ අනාගතය සියල්ල තීරණය වෙන්නේ මම එකතු කරගත් රැස් කරගත් වස්තුව මත. එතකොට නිකන් අපි පෝසත් මෝඩයා වගේ වෙනවා. උන්වහන්සේ කියන්නේ නේ පෝසත් මෝඩයා කියන කෙනා ගොඩාක් එකතු කරගෙන අවුරුදු ගානකට මට දැන් කන්න තියෙනවා. දැන් මං කිසි දෙයක් කරන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ කිව්වා රාත්‍රියේ උඹ මෝඩයා නේ. නුඹේ ප්‍රාණය මං ගන්නවා. දැන් නුඹේ වස්තුව නොවලපු අය නැත්තම් මේකට මහන්සිවත් උන්නේ නැති අය අතර බෙදාගෙන යනවා. ඒගොල්ලෝ කනවා. ඔබ නවත්තන්නද? ඒක නිසා මිනිසයා පළමුව ජීවිතයේ පළවෙනි තැන දිය යුත්තේ මොකටද කියලා හිතන්න. එතකොට මුදල් හදල් කියන්නේ ජීවිතේ නෙවෙයි. ජීවිතයට අවශ්‍ය දෙයක් මිසක් ජීවිතේ නෙවෙයි. එතකොට ස්වාමින් වහන්සේට යන්න ඕන දේ තව ලෝකයේ වස්තුවකට ගියාම ඒ වස්තුව නැතුව ගිය කල මිනිස්යාගේ ජීවිතේ නැතු වෙනවා. ඒ උන්වහන්සේගේ වචන කවදාවත් වෙනස් වෙන්නේ නැත්තේ. ඒක කියන්නේ ඔබ මේ වස්තුවේ එල්ලිලා ඉන්න එපා. ඔබ වහලෙක් නෙමෙයි. මේ වචනේ හරි බලගත්තු කියන්නේ ඒකයි හේබ්‍රුව පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි වගන්තියද 13 වෙනි වගන්තියට හේබ්‍රුව ලිපියේ 4 වෙනි පරිච්ඡේදයේ 12 ඉඳන් 13 වෙනි වගන්තිය ලස්සනට කියනවා. දෙවියන් වහන්සේගේ වචනේ ජීවමානයේ ක්‍රියාශීලී දෙමෝහත් කඩුවකටත් වඩා තියුණුය. ආත්මයේ ප්‍රාණයේ වායුවෙන්ද සංදි ඇටමිදුළු වලින්ද වෙන් කරන තරම් විනිවිද යන්නේ. සිතේ සිතුවිලිද අරමුණුද විමසන්නේ. උන්වහන්සේ කෙරෙන් සැඟවිය හැකි කිසිවක් මුළු විශ්වයේම නැත. උන්වහන්සේගේ ඇස් ඉදිරියේ සියල්ල වැස්මක් නැතිව විවෘතව තිබේ. අප ගණන් දිය යුත්තේ උන්වහන්සේටය. අප ගණන් දිය යුත්තේ උන්වහන්සේටය. එහෙම නැතුව මගේ ගාව තියෙන ඩිපොසිට් එකටවත් මං ගාව තියෙන ලෝකයේ තියෙන මම රැස් කරගත්තු දේවල් නෙවෙයි. ඒ උන්වහන්සේ කියන්නේ ඒකනේ. ලෝකයේ දේවල් නුඹ රැස් කරගත්තොත් ඒක කාව හරි කනවා. හැබැයි ස්වර්ගයේ වස්තු රැස් කරගත්තොත් ඒක කවදාවත් නැතුව යන්නේ නැහැ. ඒක නිසා රැස් කරගන්න ඕනේ මොනවද? ජීවිතේ මූලිකත්වය දෙන්න ඕනේ මොනවාද කියන එකයි වටින්නේ. අපි සාමාන්‍යයෙන් අපි සාකච්ඡා කළා මුදල් දීලා ඇඳක් ගන්න පුළුවන් නේ. හැබැයි නිින්ද නැත්තම් ඇඳ කෝටියක් වුණත් ඒක රත්තරන් ගල්වලා මැණික් වටේට තියලා හැදුවත් වැඩක් නෑ. ඒතර වැදගත් නිින්ද මිසක් ඇඳ නෙවෙයි. එහෙමනම් වටින්නේ ජීවිතය මිසක් නේ ලෝකයේ දේවල් නෙවෙයි. ඒ නිසා වටිනාම දෙයට මූලිකත්වය දීලා අනිත් ඒවා ඒ සඳහා වහලෙක් වුණාම හරි. නැත්තම් ඉන්නේ මුදල් තියෙන්නේ මිනිස්සයා උදෙසා. ඒතර මිනිස්සයා ඉන්නේ මුදල් නිසා නෙමෙයි. ඒකයි. ඒක නිසා එය උපකාරයක් අපට ලෝකයේ දේවල් ලෝකේ ජීවත් වෙන්නටයි මුදල් ඇත්තටම අවශ්‍ය. අර කියවනක් තියෙනවා මම හිතන්නේ ෂේක්ස්පියර් කියන්නේ ඕක. ලෝකේ ඕනෙම දොරටුවකින් ඇතුල් වෙන්න පුළුවන් ස්වර්ගයේ දොරටුවෙන් ඇරෙන්න අනිත් ලෝකේ ඕනෙම දොරටුවකට
ඇතුල් වෙන්න පුළුවන් පගාවක් මගේ. ඒ ස්වර්ගයේ දොරටුවට ඔය සල්ලි දීලා ඇතුල් වෙන්න බෑ. චරිත අපි දැන් දකිනවා සමාජයේදී දැන් පොහොසතුන් යයි නම් කරන ඒ ඝණයට එකතු කරන ඒ කුලකයට දාන මිනිස්සු ඉන්නවා මේ තමනුත් දෙයක් කරගෙන තවත් මිනිස්සුන්ට උදව් කරගෙන බොහොම ආශිර්වාදාත්මක ජීවිත ගත කරනවා. ඇත්තටම වේදුමනේ ජීවිත දෙවියන් වහන්සේට ප්‍රසන්නයි අපි දකිනවා. පුදුමාකාර කාර්යයක් ඉෂ්ට කරනවා. දැන් අපි බාහිරින් දකින අර කිව්වා වගේ මූල්‍යමය ධනවත් භාවය, ආර්ථිකමය ස්වයංපෝෂිත භාවය ඒකත් එක්ක අපි තීරණය කරන පොහොසත්කම. ඇත්තටම කිතුණු දහමට අනුව අපේ ශුද්ධ ලියවිල්ලට අනුව දැන් පොහොසත් තරුණයාගේ උපමාව දිහා අපි බැලුවත් ඇත්තටම සැබවින්ම පොහොසත්කම යනු මොකක්ද? ඇත්තම උන්වහන්සේ අපි බලාපොරොත්තු වෙන්නේ උන්වහන්සේ අපෙන් අහන්නේ ඔයා මොන වාහනේද ගියේ එතකොට කොහොමද ගමන් කරේ කියන එක නෙමෙයි. ඇත්තටම සැබෑ පොහොසත්කම තමයි ආත්මීක පොහොසත්කම. එතකොට ලෝකේ දේවල් තියෙන ගොඩක් අය ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ සැබෑ පොහොසත්. සමහර වෙලාවට ලෝකෙත් ඉඩ කඩම් මිල මුදල් සේරම තියෙනවා. හැබැයි අතුලාන්තයෙන් ගොඩක් පොහොසත්. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ අනපනත් ඉෂ්ට කරන්න ඒ විදිහට ජීවත් වෙන්න උත්සාහ කරන අය. ඒතර එයාලට වැඩි යමක් කරන්න පුළුවන්. මොකද වැඩිපුර ලෝකේ දෙයක් තියෙනවා කියන්නේ එයාට වැඩිම දෙයක් සමාජයේ උදෙසා දෙවියන් වහන්සේගේ නාමයෙන් කරන්න පුළුවන්. නැත්තම් සාමාන්‍යයෙන් දිලිඳු කෙනෙකුට තවත් මං කියන්නේ මැටීරියල් පවර්ටි කියන එක ලෝකයේ දේවල් වලින් ඉඩ කඩම් මිල මුදල් වලින් පොඩ්ඩක් තියෙන කෙනෙකුට ලොකු සේවයක් කරන්න බැරි වෙයි ඒ හරහා මිල මුදලෙන් අනිත් අයට උපකාර කිරීම. නමුත් යමකම තියෙන කෙනෙකුට පුළුවන් කරන්න. එතකොට ඔහුට පුළුවන් වැඩි දෙයක් ස්වාමීන් වහන්සේගේ නාමයෙන් කරන්න. එතකොට තමයි සැබෑ පොහොසත්කම තියෙන්නේ තුලාන්තේ. ඇත්තටම දෙවියන් වහන්සේ තමයි මේ පොහොසත්කම අපට දෙන්නේ. හැමෝටම මේක නැහැ. එතකොට ඒක ලැබෙන්නේ දෙවියන් වහන්සේගෙන්මයි පොහොසත්කම. ඉතින් සැබෑ පොහොසත්කම අපිට හොයාගන්න පුළුවන්. දැන් මෙතනදී හුඟක් අය ඉන්නවා. මට දැන් ළඟදී කෙනෙක් කිව්වේ ගාට්ටු එයා දිලිඳුයි. මේ වැඩසටහනත් එයාලා බලනවා. ඉතින් එයාලගේ වැඩ කරපු බාසුන්නයට සල්ලි දුන්නලු. රුපියල් 1000ක් වගේ වැඩපුර දුන්නා. ඒ කියන්නේ ඒගොල්ලෝ දිලිඳු වුණත් ඒගොල්ලෝ ඒක දුන්නා. ඊට පස්සේ එයාගේ බාසුන්නගේ කඳුළු ආවලු. ඊට පස්සේ කවලු බලන්න ඔයාලා දිලිඳු වෙලත් අපිට වැඩපුරත් 1000ක් දුන්නා. සමහර ගෙවල වැඩ කරාට දෙන්නේ මේක තියාගන්න කියලා ඒක ආපහු දුන්නා. ඒගොල්ලෝ ඒක දුවගෙන අරන් ඇවිල්ලා මට දේවස්ථානෙට දුන්නා. ඉතින් මේ ක්‍රියාව දෙවියන් වහන්සේ ඉදිරියේ හරිම බලගතුයි. එතකොට මම බැලුවා කෝටිපතියෝ ගොඩක් හිටියත් අර දිලිඳු ගෙදර තිබුණු ඒ පරිත්‍යාගය නැත්නම් ඒ 1000 යාලට ගොඩක් වටිනවා රුපියල් 1000ක් යාලට. නමුත් ඒක පවා දේවස්ථානෙට වෙන් කළා කියලා. මම යාලා වෙනුවෙන් යාක්ෂා කරේ අන්න සැබෑ පොහොසත්භාවයේ ඒ පොහොසත්භාවයේ මරුණත් නැති වෙන්නේ. ලෝකයේ දේවල් වලින් පොහොසත් වුණොත් ඒ පොහොසත්භාවය අර මිනී වලින් ඉවරයි. ජයරත්න මල් ශාලාවේ මේ පෙට්ටියේ යන්න පුළුවන්. ඒ පැකේජ් එකක් හොඳ ගන්න පුළුවන්. හැබැයි මිනී වලින් ඒ සියල්ල ඉවරයි. VIP පැකේජ්. VIP පැකේජ් එක ගන්න පුළුවන්. ස්වර්ගයට යන්න හම්බෙන්නේ නැහැ. ස්වර්ගයට යන්න හරි අමාරුයි එහෙම ගියොත්. නම් ධාර්මික මිනිස්සු ඉන්නවා ලෝකෙට සේවයක් කරලා රටට සේවයක් කරලා හුඟක් දේවල් අරගෙන ගිහිල්ලා. ඒක නිසා මම කියන්නේ සැබෑ පොහොසත්කමයි සංවේදී හදවත. ඒකට තෙරේසා මෞතුමියගෙම කිව්වේ හැකි. එතුමිය දවසක් කියනවා එතුමියට කෝල් එකක් ආවලු මේ හින්දු පවුලක් දරුවෝ ටිකක් එක්ක අම්මා කෙනෙක් දවස් ගානකින් කාලා නැහැ. ඉතින් ලොකු බත් එකක් බෙදාන ඉක්මනට ගියාලු එතුමිය. ඒ ගියාම මේ අම්මා බත් එක දුන්න ගමන් ඒක මෙහෙම දෙකට වෙන් කරලා එයාලගේ ළමයින්ට දීලා ඉතුරු ටික අරන් කොහෙද ගියාලු. තෙරේසා මෞතුමියට ටිකක් කුතුහලයකුත් හිතිලා හිටියලු ගෙදර. ඉතින් ඒ අම්මා ගිහිල්ලා ටිකකින් ආවලු. ඇවිල්ලා කිව්වලු මේ මගේ එහා ගෙදර අය මුස්ලිම්. ඒ අයටත් මගේ බඩගින්නමනේ දැනෙන්නේ. ඒකෙන්ද මම බත් ටිකක් දුන්නා. එතුමිය කියනවා මට පුදුමේ බත් ටික ගෙනිච්ච නිසා නෙවෙයි. මට තියෙන පුදුමේ ඒ වගේ මට තියෙන ආසාව තමයි එයාටත් දැනුණා මගේ බඩගින්න එයාටත් තියෙනවා කියලා. පැහැදිලිද? ඒක තමයි සැබෑ පොහොසත්කම. මගේ බඩගින්න එයාටත් තියෙනවා.
ඒක නිසා අපි සැබෑ පෝසත්කමට එද්දී ඕනේ ඇත්තටම සංවේදී හදවතක් අනිත් අසල්වැසියා කෙරෙහි අනිත් මිනිස්සුયો කෙරෙහි. එතකොට අපිට තේරෙනවා නියම පෝසත්කමට එන්න පුළුවන්. චතුර මේ ජීවිතයට පීඩා එනවට කැමතිද? නෑ කැමති නෑ. හැබැයි දැන් මේ සුවිශේෂයෙන් ප්‍රබලම තැන මම හිතන්නේ ඒක මේ වචන ගොඩක් අස්සේ නිකන් තියෙන අකුරු දෙකක් නිසා පොඩක් මිස් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ මගේ ප්‍රේමාන්තනේ මේ පොඩ්ඩක් ඒක ටික හරියටම බලන්න ඕනේ අපි. ඒක තියෙන්නේ මත් අපි දැන් කතා කරගෙන ඉන්නේ මාක් 10 වෙනි පරිච්ඡේදයේ 30 වෙනි වගන්තියේ 30 වෙනි වගන්තියේ දැන් එතනදී ජේසු කියනවානේ දැන් මේ සිය ගුණයක් ගේ දොර දැන් මේ ටිකෙන් ටික දැන් පියතුමා කිව්වා දැන් මේ අත්හැරීම කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරා. මේක ගොඩාක් සැරයක් පියතුමන්ලා බොහොමයක් පැහැදිලි කරලා තියෙනවා මොකක්ද මේ අත්හැරීම කියන්නේ. මම හිතන්නේ මේකමයි අපි අහන එක තේරුමක් නැහැ. පියතුමා පීට එහාට පොඩක් එහාට යන්. ඉතින් අපි ඒ කියන්නේ ජේසුව දෙවියන් වහන්සේ වංකයකට ගන්න ඕනි කියන එකයි කියන්නේ. ඊටු ටික ගන්නට ඊටු තැන් වලට වැටෙයි. ඉතින් එතකොට මේ එහෙම කරද්දී පියතුමනි ජේසු කියනවා ඔහු දැන් මේ කාලේදීම සිය ගුණයක් ගේ දොරද සොයුරන්ද සොයුරියන්ද මව්වරුන්ද දරුවන්ද ගම්බිම්ද ඊට පස්සේ ඒ සමගද පීඩාද එන යුගයේදී සදාතන ජීවනයේද නොලබා නොසිටින්නෝය. මේ කියන්නේ අනිත් පැත්තට කියන්නේ අනිවාර්යයෙන්ම මේ ටික හම්බෙනවා. දැන් සදාතන ජීවිතයත් එක්ක පීඩාත් හම්බෙනවා. මේක ගැලපෙන්නේ නැහනේ. නිකන් අර යුගල පද වගේ අපි මේක කියාගෙන ඇවිල්ලා මේක අස්සට ගැලපෙන්නෙම නැති එකක් වැටලා තියෙනවා. මේක වැරදිලා වෙන්න බෑනේ චතුර. නේද? ඒ කියන්නේ අනිවාර්යයෙන්ම හම්බෙනවා. අර සතුටෙන් ඉඳලා එකපාරට දුකක් දැනෙනවා මේ කියලා පීඩා කියන්නේ. එතකොට මේ දැන් බියතුමනි දැන් මේ අපි ජේසු එක්ක යන ගමනේ පීඩා අපිට බලාපොරොත්තු වෙන්න වෙනවා. එතකොට උන්වහන්සේ ගාව හැමදේම අතාරින තැනදී පීඩා අපිට බලාපොරොත්තු වෙන්න වෙනවා. ජේසුට සාක්ෂි දරද්දී අපිට පීඩා බලාපොරොත්තු වෙන්න වෙනවා. ඇයි එහෙම වෙන්නේ බියතුමනි? ඇත්තටම මේ උන්වහන්සේ මෙතන කියන්නේ ඒ සමගම එන පීඩාවලදී පවා ඔබට ගැලවීමක් වෙනවා කියන. එනිසා පීඩාව ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පීඩාවන් අපට එනවා ඇත්තටම. ධාර්මික තලයක අපි යනවා නම් විශාල බාධක පීඩා එනවා. ඒ වගේම සත්‍ය ගැන මේ යුගයේ කතා කරපුවා විශාල ප්‍රශ්නයක් දැන් තියෙන සත්‍ය ගැන. ඒ සත්‍යයට සාක්ෂි දැරීමේදී විශාල පීඩාවක් එනවා. ඒක ඉතින් වෙන ලොකු උදාහරණ ඕනේ ක්‍රිස්තුන් වහන්සේ දිහා බලපුවාම ඇති. උන්වහන්සේ ධාර්මික රාජ්‍යයක් ගොඩනගන්නයි ගියේ. හැබැයි ධාර්මික රාජ්‍යයටත් මිනිසුන් ගක්කා කැමතුනේ නැහැ. ඒ නිසා මේ පීඩා ආවට ඔබ සදාතනික ජීවිතේ නොලබා සිටින්නේ නැහැ. ඒක තමයි උන්වහන්සේ කියන්නේ කවදාවත් මේ යුගයේදී පීඩා ආවත් නුඹට සදාතනික ජීවිතය නොලබා සිටින්නේ නැහැ. ඒ නිසා මේ ජීවිතේන හැමදේම උන්වහන්සේගේ අපේ අරමුණ තියෙන්න ඕන අපි යන්නේ ගැලවීමටයි. නැත්නම් හුඟක් අය පුරුදු වෙලා ඉන්නවා මේ ලෝකේ ප්‍රශ්න ටික සේරම විසඳ ගන්න. එතකොට තමයි අපිට සැනසීම කියලා කවදාවත් නැහැ. මම හිතන්නේ ලෝකේ කිසිම මිනිහෙක් මේ ලෝකේ ප්‍රශ්න වලින් නිදහස් කියලා. නිදහස් වෙනවා දැන් මට මොකවත් නැහැ දැන් මං යනවා කියලා එහෙම එකක් නෑ. කොහේ හරි අඩුපාඩුවක්, වැරදීමක්, වැටීමක් ජීවිතයේ ඇතුලේ නැත්තම් ඇතුලාන්ත තුවාලයක් ඒකෙන් හරි වේදනාවක්, පීඩාවක් එනවා. හැබැයි උන්වහන්සේ කෙරෙහි බලාගෙන යන අයට, උන්වහන්සේගේ ගමන යන අයට ඒවා ආවට ඒවා බාධකයක් වෙන්නේ නැහැ. ඒක තමයි මේක කියන්නේ. ඒවා එනවා. නමුත් ඒක බාධකයක් වෙන්නේ නැහැ. හේතුව යන්නේ සදාතනික ගමනකට. අරමුණ එකයිනේ. එතකොට අරමුණ උන්වහන්සේ ගාව නම් අපිට මොන බාධකාවක් ඒ අරමුණ නැති වෙන්නේ නැහැ. ඒක හරියට ගඟක් වගේ නේ. දැන් ගඟකට මොන තරම් ගල් පර්වත වැටිලා නේ. මොනවා වුණත් ඒ වගේම පිරිලා ගල් පර්වත වලින් කඩාගෙන වතුර පාර යනවා. ඒ ගියා මිනිස්සු කියනවා ඒක ලස්සන දියැලක් කියලා. හැබැයි ගල් පර්වත වලින් වැටිලා හැපිලා ඒත් ගඟ නවතින්නේ නැහැ. කොහොම හරි කඩාගෙන කොහෙන් හරි එළියට එනවා. ඒ වගේ ජීවිතයේ සොඳුරුයි මේ අභියෝග බාධක එනකොට ඒවෙන් අපි ඉගෙන ගන්නවා. ඒ වගේන් අපි දින තැනකට මුහුකුරා යනවා. මේ අභියෝග බාධක පීඩාවලදී අපි ඉගෙන ගන්නවා. එතන පීඩාවේදී ගොඩාක් අපි සයමත් වෙනවා. ඒක දෙවියන් වහන්සේගෙන්ම අපිට තේරෙනවා. උන්වහන්සේ අපි පුරුදු විදිහට බලවත් කරනවා. ප්‍රශ්නේ එනකොට උන්වහන්සේ බලවත් කරනවා ඒකට මූණ දෙන්න. නමුත් උන්වහන්සේ ප්‍රශ්නේ ඉවරුනහම අපිට දුන්නු බලය ගන්නෙ නැහැ.
උන්වහන්සේ දුන්නු මේ බලවත් කිරීම අපෙන් ගන්නෙ නෑ. ඒක තියලා තියෙනවා. එතකොට ඒ වගේ ප්‍රශ්න ආවට අපිට ප්‍රශ්නයක් නැතුව යනවා. තව ලොකු ප්‍රශ්නයක් එනකොට ආයේ ශක්තිය ධෛර්ය බලය දෙනවා ඒක මූණ දෙන්න. නමුත් ඒ ශක්තිය බලය උන්වහන්සේ ගන්නෙ නෑ. අපි ගාව තියලා තියෙනවා. එහෙම පියවරෙන් පියවර ජීවිතේ උඩට යන්න මුහුකුරා යන්න අපිව විශ්වාසයෙන් බලවත් වෙනවා. ආධ්‍යාත්මික බලය අපිට ලැබෙනවා. එතකොට අපිට ලේසි ස්වර්ගයට පාත බඳ. ඒකින්ද පීඩා ඕනේ. ඇත්තටම ස්වාමීන් වහන්සේව සැබවින්ම අදා ගන්න. චරිත මේ ශුද්ධ වූ ලියවිල්ලේ මේ වචනය ඇතුලේ තියෙන සමහර දේවල් එක්ක අපි ගත්තාම මේ අපිව එකපාරට මේ කරකවල අතාරින්න තරම් එහෙම නැත්නම් පිහින් අරිනා වගේ සමහර වචන පේදුමිනිය අපි ඒකනේ කියන උන්වහන්සේගේ වචන දෙමුවත් කඩුවක් වගේ කියලා කාරණාව එක්ක දැන් එතකොට දැන් අද අපි තෝරාගත්තු මේ සුවිශේෂ පාඨය ඇතුලේ අවසාන වගන්තිය විදියට අපිට තියෙනවා චරිත. එහෙත් ප්‍රථමයෝ බොහෝ දෙනෙක් අන්තිමයෝ ප්‍රථමයෝද වන්නෝය. මේක ටිකක් පරස්පර විරෝධී කාරණාවක් අපි අහලා තිබ්බට මේකේ හරි ගැඹුරු අර්ථය තාමත් අපි නොදන්නවා සමහර වෙලාවට පියතුමිනි. පැහැදිලි කරලා දෙන්න අපිට. මේකෙදි වෙන්නේ අපි අවුරුදු ගණන් කිතුණු. ඉතින් අපි එකක් තමයි අපි පෙරත් කිව්වා මේ අපි කිතුණු උනේ ඇයි කියලා අහුවොත් කවුරු හරි කියන්නේ අපි අම්මලා තාත්තලා ආගමේ ඒක නිසා අපිත් ආගමේ කියලා. එහෙම තමයි සාමාන්‍යයෙන් හුඟක් අය කියන ආගමේ කියලා. දැන් අපි කිතුණු කියන එකේ අර්ථයත් මම දැක්ක පියතුමේ ලස්සන දේශනා කරනවා අපේ තුසිත පියතුමා කියලා. කිතු උණු ක්‍රිස්තුන් වහන්සේ උණු යන අර්ථය. එතකොට කාලයක් උන්වහන්සේව ඇදහුවට උන්වහන්සේ ගැන දැනගෙන ආගමත් උරුම වෙලා නමුත් මගේ ඇතුළාන්තයෙන්ම උන්වහන්සේව මුණ ගැහිලා නැති ජීවිත. දැන් හුඟක් අය ඇදහුවට උන්වහන්සේ මුණ ගැහිලා නැහැ. එතකොට I am not convinced of Christ. මං උන්වහන්සේ ගැන මගේ ඇතුළාන්තයෙන් මට ඇත්තක්ද කියන එක ලොකු ප්‍රශ්නයක්. ඒක නිසා කන්වික්ෂන් එකක් නෑ. මට ඒ ඇතුළාන්ත පෙරලීමක් නෑ. ඒකින්ද මම සාක්ෂි දරන්නේ. නමුත් උන්වහන්සේ ඉතින් උන්වහන්සේ ඉන්නවා. උන්වහන්සේ එහෙම නෑ. එහෙම කියලා තමයි දන්නේ. උන්වහන්සේ ජීවමානයි. ඔය එහෙමත් හරි. එතකොට උන්වහන්සේ මාව සුව කරයි මාව සුව කරයි එහෙම කරයි. ප්‍රශ්න විසඳයිද උන්වහන්සේ විසඳයි ඉතින්. එහෙම තමයි යන්නේ. එතකොට මේ දැන් උන්වහන්සේ පිළිබඳව අද්දගේ මුණ ගැසුණු නැති ජීවිත. මේ මුණ ගැසුණු නැති ජීවිත සාක්ෂි දැරීමක් නැහැ, ශ්‍රාවකත්වයකට යන්නේ නැහැ. ඒක නිසා එයාලට වෙලා තියෙන ලොකු ප්‍රශ්නයක් ජීවිත ප්‍රශ්නවල හැපි වැටි යන්නේ. එතකොට වෙන්නේ අන්න අර කිව්ව කාරණේ ඇත්තටම මේ උන්වහන්සේ දැන් අපි මෙහෙම අවුරුදු ගාණක් යනවා. ඉතින් තාම මුණ ගැහිලා නැහැ. හැබැයි පල්ලිය යනවා. ඉතින් ලොකු දෙයක් පල්ලිය හරි ඉන්න එක. එතකොට පල්ලියේ සීනෝ වගේ කට්ටියකුත් ඉන්නවනේ. තාංගාලා ගැහුවාම සේරම පල්ලිය ඇතුළට ආවට සීනෝ කවදාම පල්ලිය යන්නේ. ඒ වගේ තමයි. එතකොට ඒ අතරතුර ශනිකම ක්‍රිස්තුන් වහන්සේගේ අත්දැකීම් ලැබපු අය ජීවිත පෙරලිලා හදවත් පෙරලිලා උන්වහන්සේට සාක්ෂි දරාගෙන ඒ ආදරයට සාක්ෂි දරාගෙන ප්‍රාතිහාර දවස ගාන වෙලා බුදුම ගමනක් යන මේ ඊයේ පෙරේද ආගමට ආපු අය අපේ වචනෙන් අපි එහෙම ඒ යාලට කියන්නේ. හැබැයි ඒ අය අපිට වඩා ඉදිරියෙන් යන. ඉතින් අපි හොඳ කතෝලිකයෝ නම් කොහොමද කරන්නේ? යහපත් කතෝලිකයෝ මෙහෙම කරන්නේ. අපි පල්ලි කණු. ඒක නිසා මෙයාලා කොහොමද ඉන්නේ කියලා ඕමාරේ උපරිම උත්සාහය දාලා කපා දානවා. එහෙමනේ අපි හොඳ කතෝලිකයෝ කරන්නේ. ඒක නිසා ඒකයි කිව්වේ ඒ ප්‍රථමයෝ සිටිය අය දැන් අන්තිම වෙලා. සමහරවිට අපි මේ යහපත් විදියට ජේසුව අදහගෙන යන මොම්මේ මුත්‍යා දුෂ්ටකයෝ දෙවියෝ අදහන්නේ නැහැ කියපු මිනිස්සු නේ පාපේ හිටපු අය පල්ලියකට ආපු නැති අය ජේසුව අදහගෙන පුදුම ගමනක් යනකොට හිටපු අයට ඉරිසයි. ඒ කියනවනේ අන්තිමේදී දත් මිටි කෑමද නේද මේ වැළපීමද ඇතිවන්නේ. ඒක ඇත්ත. එතකොට අර ප්‍රථමයෝ හිටිය අය අන්තිමව වෙනවා. ඒ නිසා ඔබම තීරණය කරන්න ඔබ පළවෙනි ස්ථානයේද අවසානයේද ඉන්නේ කියලා. මොකද හුඟක් මේ බලන අම්මා මව්වරු අම්මලා ගොඩක් බලනවා. ඒ අය සහ වැඩිහිටියෝ මේක කිව්වා. අපි මෙච්චර එක අම්ම කෙනෙක්ව මං ගුරුවරයෙක් ඇත්තටම. ඒ වෙලත් මම ෆාදර් ඉගෙන ගන්න ෆාතා පොඩි කෙනෙක්. මම හොඳයි ප්‍රාසාවේව දෙවන්න වහන්සේ. නමුත් මගේ ඉගෙන ගන්නවට වඩා මම මේ කියන්නේ ප්‍රායෝගික ජීවිතයට යන හැටි.
මේක තාම අපි ඉගෙනගෙනනේ. උන්වහන්සේ ගැන දැනගත්තාට මදි උන්වහන්සේව දැනගත්තේ නැත්නම් අපි තාම දෙවෙනියෝ. පළවෙනියෝ වෙන්න බෑ. We know about Christ but do not know him. මේ කියලා තියෙනවා අපි උන්වහන්සේ ගැන දන්නවා උන්වහන්සේව දන්නේ. ඒතකොට කවුරු හරි ඇහුවොත් ඔයා ජේසුව දන්නවද? කියලා ඇහුවොත් නෑ ඉතින් මෙහෙමයි ඉතින් එහෙම තමයි අපි කියන්නේ උත්තරේ. ඊට පස්සේ මොනවා හරි කටට එකක් කියලා දානවා මිසක් උන්වහන්සේව දන්නවද කිව්වොත් ඔහු දන්නවා. මට උන්වහන්සේ දැහිලා තියෙනවා. මේ මට එකනේ දවසක් කිව්වා ක්‍රිස්තියානි සභාවේ. දැන් ඉතින් ඔය මේ ෆාදර් ගාව කුරුසයක් තියෙන ෆාදර් කෙනෙක් ඉන්නේ. හරිද කුරුසෙන් ඌවා ඉතින් මේ ඔය පිළිමරම ඒවා අදහන්න හොඳ නෑ නේ ඉතින්. ඌවා මොකද කුරුසෙන් කොහොමද ඔය ෆාදර් කියන්නේ ඔය කුරුසේ ජේසු ඉන්නවද කොහොමද ඔය කුරුසයක් තියාගෙන? මං කිව්වා ඉතින් ඒක මං ඔයාලට ගොඩක් තර්ක කරලා හරියන්නේ නැහැ. අපි දෙන තර්කයක් ආවොත් වැඩක් නැහැ. හැබැයි මං එකක් දැකලා තියෙනවා. මේ කුරුසේ තියලා යාඥා කරපු හුඟක් අය සුව වෙලා තියෙනවා. ඊක ගැන ඔයා මොකද කියන්නේ? ඊකට උත්තරයක් තිබ්බේ නැහැ. ඊකට එයාගේ උත්තරයක් තිබ්බේ නැහැ. මේක ඔබ්ජෙක්ට් එකක් වෙන්න පුළුවන්. හැබැයි ඒ කුරුසිය තියලා අපි යාඥා කරපුවයි සුව වෙලා තියෙන. ඊකට උත්තරයක් නැහැ. ඒක නිසා උන්වහන්සේගේ ගමනේදී අපි මතක තියාගන්න ඕනේ. උන්වහන්සේව හඳුනාගත්තොත් එයාලා එක. උන්වහන්සේ ගැන දන්න අය තාමත් අන්තිමයෝ වෙන්නයි යන්නේ. ඒක නිසා උන්වහන්සේව දැනගන්න නම් අත්දැකීමෙන්ම දැනගන්න ඕන. චතුර පල්ලියේ සීනු එහෙම නෙවෙයි. නෑ විලක් කරේ. අද දවසේ අපි මගේ ප්‍රේමන්තිනේ අපි අද කතා කරන්නේ ඔබම කියන්නේ කියලා මට උත්තර දෙන්න තිබ්බා. අද අපි කතා කරමින් සිටියේ ශුද්ධ මාර්ක්ස් විශේෂයේ 10 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි වගන්තියේ සිට 31 වගන්තිය දක්වා වූ සුවිශේෂ කොටස. මේ කොටස හරහා විශේෂයෙන්ම පොහොසත් තරුණයාගේ කතන්දරය තමයි අද අපිට මාර්ක්ස් විශේෂයේ කතුවරය අපිට දුන්නේ. ඉතින් ඒ හරහා අපි පැහැදිලි කරගත්ත මම හිතන්නේ සැබෑ පොහොසත්භාවය මොකද්ද? අතුලාන්ත දිලිඳුභාවය කියන්නේ මොකද්ද? එතකොට පොහොසත් කෙනෙක්ට ඇත්තටම ස්වර්ගය අහිමිද? මේ ඔක්කොම පැහැදිලි කරගත්තා. මම හිතන්නේ අර හොඳම උදාහරණය තමයි අර ඉදිකටු මලෙන් ඔටුවෙකුට බඩු ටික පටවන් යන්න බැරි නිසා බඩු ටික බාලා ඉදිකටු මලෙන් එහාට යන එකයි තියෙන්නේ. එහෙම පුළුවන්. ඉතින් ඒ නිසා අදත් මම හිතනවා ඔබට පැහැදිලි වෙන්න ඇති. ඉතින් අපි අත්හදා බලමු මේ කියපු කාරණා ටික එන දවස් කීපය ඇතුලේ. පියතුමන් විශේෂයෙන් ආරාධනා කරා විශේෂ තැනකට මේ නූතන ස්වභාවයේ ගැන්වීමේ හැටියට ඔබට ධනෙ තියෙනවා නම් ඔබට සල්ලි තියෙනවා නම් ඔබට ආර්ථිකමය යතින ඔබ ශක්තිමත් නම් ඔබ ආයෝජනය කරන්න. ඔබ බිස්නස් එකක් පටන් ගන්නනේ. තව දිලිඳු කෙනෙක්ට එතන රැකියාවක් දෙන්න. මම හිතන්නේ පියතුමන් ඒක තමයි පැහැදිලි කරේ. ඉතින් ඒ අතරතුරේ ඔබට පුළුවන් තවත් දිලිඳු ඔය ගොඩක් දෙනෙක්ට උදව් කරන්න. ඉතින් දැන් අර අපි ගොඩ ගහන් ඉන්න දේවල් වල දොරගුළු කඩන්න කාලය හරි. ඉතින් ඒ නිසා අන්තිම වශයෙන් පියතුමන් පැහැදිලි කරලා දුන්නා. දැන් ප්‍රථමය ගොඩක් දෙනෙක් අන්තිමය වෙන්න යනවා. දැන් අන්තිමය විදිහට හංවඩු ගහලා තියෙන ගොඩක් දෙනෙක් ප්‍රතික්ෂේප කරලා ඉන්න ගොඩක් දෙනෙක් ප්‍රථමය වෙන්න යනවා. ඉතින් ඒ නිසා අපිට අද ස්වාමීන් වහන්සේ ආරාධනා කරනවා මම පෝසත් කෙනෙක් අතුලාන්තයෙන් වගේම පෝසත් කෙනෙක් වෙන්න. ස්වාමීන් වහන්සේ ජීවත් කරන කෙනෙක් බවට පත් වෙන්න. ඉතින් අද දවසේ මම ස්තුතිවන්ත වෙනවා සුපුරුදු විදිහටම අපිත් එක්ක අද එකතු වෙලා මේ කරුණු පැහැදිලි කරලා දුන්නාට කුරුණෑගල පදවියේ විශ්වාස ප්‍රවර්ධන කමිටුවේ ගරු උපාධ්‍ය පියතුමන් ගරු නිරෝෂන් ජයකොඩි පූජා ප්‍රසාදින වහන්සේට ජේසුපිටයි පියතුමනි වහන්සේට බොහොම ස්තුතියි කියනවා. ඒ වගේම අද දවසෙත් ගායනයෙන් වාදනයෙන් අපිට සහාය වුණේ මසිත් සහෝදරයා. ඔහුවත් මතක් කරන ගමන් අපි සූදානම් වෙන චතුර අද දවසට වැඩසටහන නිමා කරන්න. ඔබට ස්තුතියි ජේසුපිටයි. පියතුමන්ට ආරාධනා කරනවා අද දවසේ අපිට ආශිර්වාදය දානය කරන්න. කරුණාබරිත පියාණනි, අද දවසේ අපි මෙනෙහි කරපු මේ වචනය තුළ ඔබ වහන්සේ අපට ඉගැන්වුවේ ඔබ වහන්සේගේ රාජ්‍යයට නොදුරුව ඉන්නට ඇතුලාන්ත පෝසත්කමයි වටින්නේ. අධ්‍යාත්මික පෝසත්කම වටිනවා. අද දවසේ ස්වාමිනී ලෝකයේ වහල් බැමිවලින් අපිව නිදහස් කරලා ලෝකයේ වහල් වෙලා ඉන්න දේවල් වලින් අපිව නිදහස් කරලා
සැනසීමෙන් ජීවත් වන්නටත් ස්වාමිනී වහන්සේගේ ස්වර්ග රාජ්‍ය දිනා ගන්නටත් අපිව බලවත් කරන්න. අපි උන්වහන්සේට ආලින්දේ ඉඳලා අපිව බාර කරමු. අපේ වචනයෙන්ම බාර කරමු ස්වාමිනී. ඔබ වහන්සේගේ ආදරයෙන් අපේ ඇතුළාන්තය බාර ගන්න. ස්වාමිනී අපිව පෙරලන්න. ඔබ වහන්සේගේ ආදරය තුළ මේ හැම වහල්කමක්ම ලෝකයේ වස්තුවට ඒ තාන්න මාන්න වල තියෙන ආශාවී වහල්කමින් අපිව නිදහස් කරලා ස්වාමිනී ස්වර්ග රාජ්‍යයේ සදාතන ජීවිතයේ උරුම කර ගැනීමේ ආශාව ඒ ඇතුළාන්ත පෝසත්කම අපට දානය කරන්න. ජේසුනේ වහන්සේගේ ආදරයෙන් අපේ හදවත ආත්මය පුරවන්න. ඔබ වහන්සේ මේ හැම දරුවෙක්ම ඔබ වහන්සේගේ ස්නේහයෙන් අධ්‍යාත්මික වරප්‍රසාදයෙන් පෝසත් කරන්න. ඔබ වහන්සේ තුළ ජීවන ගමනට ඇතුල් වන්නට මේ දරුවෝ බලවත් කරන්න. ඔබ වහන්සේ අද අප සුව කරන නිසා අප මේ ගමන ගෙන යන නිසා අපි ඔබ වහන්සේට ස්තුති කරනවා. හාලෙලුයා. නමස්කාර වේවා. ස්තුති වේවා. ප්‍රශංසා වේවා. නමස්කාර වේවා. ස්තුති ස්වාමිනී. හාලෙලුයා. 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 නමස්කාර වේවා. ගෞරව වේවා. ප්‍රශංසා වේවා. Hallelujah. Thank you, Jesus. Praise your Father. Honor your Lord. Hallelujah. Namaskar veva. මේ කීදී අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේ. සර පරාක්‍රම දේව මහමෝත්තමයාණන් වන පියානෝද පුත්‍රයානෝද ශුද්ධාත්මයානෝද ඔබ සමාශිර්වාද කර ආරක්ෂා කොට සුවපත් කරනසේක්වා. මක්නිසාදයත් රාජ්‍යද බලයද මහිමයද සදාටම ඔබ වහන්සේගේය. ආමේන්.